දැන් මම සාකච්ඡා කරන්න යන්නේ පුතේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා විසින් ලියන ලද වස්සානේ කියන පාඩමට අදාළ විචාරයකට පිළිතුරුයි. මම අද තෝරගෙන තියෙන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න එම පාඩමේන දෙවැනි ප්‍රශ්නයයි. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණයෙහිලා කවියා දක්වන සමත්කම උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. ඉතින් පුතේ මෙතනින් අපෙන් අහන්නේ මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා වස්සානේ ලියන්න පාවිච්චි කරලා තියෙන කාව්‍ය අලංකාර මොනවද කියන එක. කාව්‍යෝක්ති, කාව්‍ය අලංකරණ, කාව්‍ය සංකල්ප කියන්නේ මේ ඔක්කොම ගෙන් අහන්නේ අර්ථ රසය සහ ශබ්ද රසය. එතකොට ඔයාලගේ මේ ප්‍රශ්නේ විදියට අහන්නේ අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණයේලා මේ කාව්‍යෝක්ති මේ නිර්මාණයට මෙයා කොහොමද යොදාගෙන තියෙන්නේ කියන එක ඔයාලා ලස්සනට විස්තර කරලා ලියන්න ඕනේ. මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා විසින් ලියන ලද මේ වස්සානේ පාඩමේ අපූර්ව ලස්සන කාව්‍යෝක්ති නැවුම් භාෂාවක් වගේම සෑහෙන දේවල් තියෙනවා. අපි ඉතින් අපේ මුලින්ම එමු අපේ ආරම්භක ඡේදයට. හරි පුතේ මෙන්න මෙහෙම ආරම්භක ඡේදය ලියා ගන්නකෝ. සාහිත්‍ය නම් කලාකෙත පෝෂණය කිරීම උදෙසා අපූර්ව නිර්මාණ රසක් දායාද කළ නිර්මාණකරුවෙකු ලෙස රත්නශ්‍රී විජේසිංහයන් හඳුන්වා දිය හැකිය. ඔහු තුල වූ මෙම හැකියාව නිසාවෙන් දේශීය මෙන්ම විදේශීයවද සම්මාන රැසකින් පිදුම් ලබන්නට වූයේය. ඔහු විසින් රචිත වස්සානේ නම් පද්‍ය නිර්මාණයේද එවැනි රසවත් කාව්‍ය පබැදුමකි. ජීවන දර්ශනයක් කැටි කරගත් අපූර්ව සොර විග්‍රහයක් පාඨක අභිමුවේ ගෙනහරපා ඇති මෙම නිර්මාණය තුලින් අපූර්ව කාව්‍යෝක්ති උදෙසා කවියා දක්වා ඇති සමත්කම මනවින් දර්ශනය වේ. පහත උදාහරණ මගින් ඒ බව විමසා බලමු. හරි පුතේ. ඔන්න ඔය විදිහට ආරම්භක ඡේදය ලියලා අපි එනවා අපේ පළවෙනි උදාහරණයට. මම පළවෙනි උදාහරණයේ විදිහට අරගෙන තියෙන්නේ මේ කවියේ තියෙන පළවෙනිම කවිය. අපි ලියමු බලන්න. ඔය දෑල දොඩ මලුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනහේය මා එක්ක. හරි පුතේ හරිම ලස්සන කවියක්, හරිම ලස්සන තේරුමක් තියෙන කවියක්. මං හිතනවා ඔයාලට ඉස්කෝලේදී මේක කියලා දෙන්න ඇති කියලා. හරි පුතේ අපි දැන් ලියන්නේ අපේ ප්‍රශ්نين අහන්නේ මේ රත්නශ්‍රී විජේසිංහයන් මේ කවිය තුල යොදාලා තියෙන කාව්‍යෝක්ති පිළිබඳනේ. ඉතින් පුතේ මේකේ කාව්‍යෝක්ති, කාව්‍ය අලංකාර නැත්නම් කාව්‍ය අලංකාරණ ගොඩාක් තියෙනවා. අපි බලමු අපේ ප්‍රශ්නෙට අදාළව කොහොමද ඒක ගොඩනගන්නේ කියලා. හරි පුතේ එහෙනම් ඔයාලා ලියා ගන්න මෙන්න මේ විදිහට විස්තරේ. ස්වකීය ජීවන අත්දැකීමක් වස්තු විෂය කරගනිමින් කවිය ගොඩනගන කතුවරයා එය පාඨකයා අභිමුවේ ඉදිරිපත් කර ඇත්තේ අපූර්ව ආකාරයෙනි. එහිලා හේතු වී ඇත්තේ කවියා විසින් යොදා ගන්නා ලද නැවුම් වූ කාව්‍ය උපක්‍රමයන්ය. වර්ෂාවකට පසුව ප්‍රබෝධමත් වූ පරිසරයක්, ජලයෙන් පිරී ගිය සුන්දර ගංගාවක් කවියාගේ සිත ප්‍රමෝදයට පත් කර ඇත. හෝගානා හඬින් ගලා බස්නා ගංදියේ ශබ්දය කවියාට ඇසෙනුයේ ගංගාව තමා හා කතාබස් කරන ස්වභාවයක් මෙනි. නිල් දිය මත පිපි කෙකටියා මල් පඳුරකි. මල් දරා සිටින කෙකටියා පඳුර කවියා විස්තර කර ඇත්තේ කෙකටියා මල් පඳුර සුදු මල් පොකුර වඩාගෙන සිටිනවා යන්නය. කවියා මෙහිදී අජීවී වූ වස්තුවකට සජීවත්වයක් ආරෝපණය කර ඇත. එය වනාහි
උත්ප්‍රේක්ෂාලංකාරය නම් වේ. වඩාගෙන යන වදන භාවිතා කරනුයේ කුඩා ළමාලපටි වැනි ජීවී වස්තුන් වලටය. කුඩා මල් සහිත කෙකෙටියා ගොමුව විස්තර කිරීමට කවියා යොදාගෙන ඇත්තේ එයටම උචිත වූ නැවුම් යෙදුමකි. එමෙන්ම සුළඟට ලෙලදෙන පිපි කුසුම් දකින විට කවියාට සිහිවන්නේ තම ප්‍රියාදර බිරිඳගේ මුහුණයි. මේ සියලු විස්තර කිරීම් අවස්ථාවට උචිත යෙදුම් භාවිතා කරමින් නිර්මාණය කර ඇත. එහෙයින් කවියා කවිය රසවත් කිරීමට කාව්‍යෝක්ති යොදාගෙන ඇති අයුරු මෙම කියමන් තුලින් පැහැදිලි. හරි පුතේ, අපි අපේ පළවෙනි උදාහරණය සාකච්ඡා කරලා අවසానයි. මම දැන් එනවා මගේ අපේ දෙවෙනි උදාහරණයට මොකක්ද කියලා. මම දෙවෙනි උදාහරණයේ විදිහට අරගෙන තියෙන්නේ මේ කවියේ දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි කවිය බලමු මොකක්ද කවිය කියලා. කුඹුක්කතු වතුර අතගගා නැමිලා දියට දිය කිලින හැටි පුංචි මාළුවෝ දුටුවාද පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල්මහට. හරි පුතේ, හරිම ලස්සන කවියක්. මේකෙත් කාව්‍ය උපක්‍රම ගොඩක් තියෙනවා. මේකත් උත්ප්‍රේක්ෂාලංකාරයේ සහිත කවියක්. ඒ කියන්නේ අජීවී දෙයකට සජීවත්වයක් දීලා තියෙනවා. ඒ කියන්නේ කුඹුක්කතු වතුර අත ගගා නැමිලා දියට දිය කිලින හැටි පුංචි මාළුවෝ දුටුවාද. මේ කවියේ තියෙන උත්ප්‍රේක්ෂාලංකාරය. ඒ කියන්නේ කුඹුක්කතු මේ බිමට වතුරට නැමිලා මාළුවෝ සෙල්ලම් කරන හැටි බලනවද කියලා තමයි මේකෙන් අහන්නේ. ඊට පස්සේ පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල්මහට. එතකොට මේ ටිකෙන් මේ ගඟ යුවතියකට උපමා කරලා දෙනවා පුතේ. ඒතර ව්‍යංගාර්ථයක් තියෙනවා නේද? ඒ කියන්නේ දැන් මේ හුලන්දා ඔය වතුර නැතුවනේ තියෙන්නේ මේ අවුරුද්දේ ගොඩක් දවස්. එතකොට මේ නොවැම්බර් මාසේ වතුර පිරিলা මේ ගඟ පිරිපුන් වෙනවා. ඒක මේ කවියා උපමා කරන්නේ අලුත උපන් කවුරු වගේද? මල්වරුණු යුවතියක් වගේ. මල්වරුණු යුවතියක් නැවුම් සහ ලස්සන නැවුම් නේද? එතකොට ඒ වගේ තමා මේ ගඟත් කියලා උපමා කරනවා. හරි, අපි අපේ ප්‍රශ්නේ ගොඩනගමු මෙන්න මේ විදිහට. පිළිතුර බලන්න මේ විදිහට ලියා ගන්න. නිල්දීන් සුසැඳි හුලන්දා ඔය ඉවුර කොන සිප ගැනීමට තරම් පිරී ඉතිරී ඇත. ගඟ ඉවුර දෙපසින් ගඟට බරව නැමී ඇති කුඹුක් ගස් පෙළකි. ගඟ දිය පිරී ඇති හේයින් ගඟට බැර වී ඇති කුඹුක් අතු වතුරට බර වී ඒ මේ අත පාවේ. මෙය දකින කවියා එය විස්තර කර ඇත්තේ කුඹුක් ගස්වල අතු දියට බර වී වතුර අත ගානවා යනුවෙනි. ඒ උත්ප්‍රේක්ෂාලංකාරයෙන් යුතු කාව්‍ය උපක්‍රමයකි. එමෙන්ම මේ කියවන සහෘද අපහටද චිත්තරූප මවන සුන්දර අවස්ථාවකි. මේ මනසටත් කයටත් දැනෙන හැඟෙන ආස්වාදජනක භාවයෙන් පිරුණු ගොනු කිරීමකි. කවියා ජලයේ පිරිමදින කුඹුක් අතු වලින් අහන්නේ මාළුවෝ සෙල්ලම් කරනවා දුටුවේද යන්නකි. සංකල්ප රූප මැවෙන දෘෂ්ටි ගෝචර වූ කාව්‍යෝක්ති භාවිතා කිරීමට කවියා මෙහිදී දක්ෂ වී ඇත. අමාවකට පසු කලාවෙන් කලාවට පිරීගෙන එන පුරහඳ නෙතට ප්‍රිය සුන්දර දසුනකි. එහෙයින් කවියා පවසා ඇත්තේ හුලන්දාව නම් වූ කෙසඟව ඇඳී ගිය ඔය මහ වර්ෂාවෙන් පිරී ඉතිරී ගොස් පරිපූර්ණ වූ නැවුම් යෞවනියකසේ දිස්වන බවයි. ඇගේ සුන්දරත්වය කෙසේද යත් ඉල්මහේ හඳ සමග තරඟයට මල්වරු යෞවනියක බව පවසා ඇත. මෙතැන්හිද අප දකින්නේ කවියා විසින් මෙම කාව්‍ය සඳහා ව්‍යංගය, වක්‍රෝත්‍ය සහ උත්ප්‍රේක්ෂාලංකාරය වැනි කාව්‍යෝක්ති බොහොමයක් යොදාගෙන ඇති බවය.
හරි පුතේ අපි අපේ උදාහරණ දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. මම දැන් එනවා මගේ තුන්වෙනි උදාහරණයට. මම තුන්වෙනි උදාහරණය විදිහට අරගෙන තියෙන මේකේ පුතේ තුන්වෙනි කවිය. අපි බලමු තුන්වෙනි කවිය මොකක්ද කියලා. සෙනෙහේ පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය. තඹර පෙති අතර හෙල්මෙලු රේණු වැසි වසින ඔබේ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර. හරිම ලස්සන කවියක් නේද පුතේ? මේ කවිය ගොඩක්ම වාචාර්ථය ඉක්මවාගේ ව්‍යංගාර්ථයක් සහිත කවියක්. ඒ කියන්නේ මේ කවියේ තියෙන වාචාර්ථයේ තියෙන ගඟ ගැන, හැබැයි ව්‍යංගාර්ථයේ තියෙන්නේ මේ මෙතුමාගේ පියාදරිය ගැන නැත්නම් බිරිඳ ගැන. මේකේ පුතේ රූපක තියෙනවා, ඒ වගේම සංකල්ප රූපම වෙන මේවා තියෙනවා, ව්‍යංගයේ තියෙනවා. හරිම ලස්සන කවියක්. එතකොට මේකේ නයන නිල් පොකුණ කියන්නේ රූපකයක්. ඒ වගේම තඹර පෙති අතර හෙල්මෙලු රේණු වැසි වසන කියන්නේ පුතේ තඹර කියන්නේ නෙළුම්, හෙල්මෙලි කියන්නේ සුදු ඕලු. එතකොට මේ නෙළුම් මල් වලට, නෙළුම් මල් පෙති වලට සුදු පාට ඕලු වල අර රේණු වැටිලා තියෙනවා කියන එක කියනවා. ඒතර ඒක ව්‍යංගාර්ථයෙන් කියන්නේ මේ මෙතුමාගේ බිරිඳ නැත්නම් ප්‍රියාදරියගේ ලවන් කියන්නේ තොල් පෙති අතරින් මේ දසන් පේනවා කියලා. ඒ කියන්නේ මෙයා hina වෙනකොට මේ නෙළුම් මල් වැනි තොල් පෙති, ඒ කියන්නේ ලා රෝස පාට තොල් පෙති අතරින් සුදු පාට දසන් පෙළ පේනවා කියලා තමයි පුතේ මේකෙන් ව්‍යංගයෙන් කියන්නේ. අපි එහෙනම් අපේ ප්‍රශ්නයේ පිළිතුරු ගොඩනගමු මෙන්න මේ විදිහට. ලියා ගන්න එහෙනම්. හුලන්දා ඔය ජලයෙන් පිරී ඉතිරි අතිරික්ත දිය බැහැරට ගලයි. කවියා එය දකින්නේ ඇස් නැමැති නිල් පොකුණ කටපුරා හිනහෙන බවක්ය. පිරුණු දියතලාව රැලි නංවයි. පිපුණු නෙළුම් හා ඒ සුදු ඕලු මල්වල රොන් ඒ මතට හැලෙමින් තිබේ. වතුර නොමැතිකමින් හූල්ලමින් සිටිය හුලන්දාවට දැන් නව පණක් ලැබී ඇත. ඉහත කවියගත් විට එම කවිය ව්‍යංගයේ ඉතිරුණු රූපක අඩංගු සංකල්ප රූප මැවෙනසේ කාව්‍යෝක්ති බොහොමයක් යොදා කළ කවියක්ය. උද්දෘත දාලා මේක ලියන්න. නයන නිල් පොකුණ මෙහි එන රූපකයකි. ඔබේ ඇස නැමැති නිල් දිය පොකුණ යන්න එහි අදහසයි. මෙම කවියේ වාචාර්ථයේ ඉක්මවා ගිය සුන්දර වූ ව්‍යංගයක් ඇතිව ඇත. කවියා මෙහි වාචාර්ථය හුලන්දා ඔය පිළිබඳව පැවසුවාට මෙහි සැඟවුණ යටි අදහස නම් ඔහුගේ ප්‍රියාදර බිරිඳ සිහි වී ඇය ගැන කියූ කවියක්ය. ජලයෙන් පිරුණු නැවුම් වූ හුලන්දාව දකින විට කවියා හට එය පෙනෙන්නේ තම ප්‍රියාදරිය සෙනෙහස පිරුණු දෑසින් ඔහු දෙස බලා සිනාසෙන්නාසේය. ලවන් පෙති අතර සුදු ඕලු මල් නැමැති දසන් පෙළ අතරින් ගලා යන ඇගේ අව්‍යාජ අවංක වූ සිනහව දකින විට වතුර නොමැතිව වේදනාවෙන් හූල්ල පණ අදිමින් සිටි හුලන්දාව වර්ෂාව ලැබීමත් සමග නව පණක් ලැබුවාසේ ඔහුටද ඇගේ සුන්දර සිනහව මතක් වන විට පාළුව කාන්සිය දරා ගැනීමට නොහැකිව උණුහුම් වී ගිනියම් වෙලා තිබුණු ඔහුගේ ලේ නහර ටික සීතල කර නිවා දැමුවා වූ හැඟීමක් ඔහුට ඇති වූ වගය. එසේනම් ඉහත කවිය කාව්‍යෝක්ති වලින් පිරුණු සුන්දර පද පේලියකි. හරි පුතේ, අපි උදාහරණ 3ම සාකච්ඡා කරලා ඉවරයි. දැන් එනවා අපේ අවසාන ඡේදයට. මෙහෙම ලියන්න. ඉහත උදාහරණ තුලින් පැහැදිලි වන්නේ
රත්නශ්‍රී කවියා උත්පේක්ෂාලංකාරය බහුලව යොදාගෙන රූපක ව්‍යංගාර්ථ සංකල්ප රූප මැවෙමින් නැවුම් වූ බස්වහරක් වැනි කාව්‍ය උපක්‍රම රසක් යොදාගෙන ජීවී ලෝකයේ පිළිබඳ වූ පරිසරයට ආදරය කරන්න සැලැස්සූ ආදරය ගැන සියුම්ව වටහා දුන් වස්සානේ නැමැති පද්‍ය පන්තියට අලංකාරයක් එක්කොට ඇති බවය. අපූර්ව කාව්‍යෝක්ති තම නිර්මාණය සඳහා භාවිතා කිරීමට කවියා දැක්වූ සමත්කම ඉහත උදාහරණ තුලින් මොනවට ගම්‍යමාන වේ. මම දෙවැනි ਵਿਚාරයේ විදිහට අරගෙන තියෙන්නේ හානාහිය පාන අඩහැරෙන්දෙන කියන පාඩමේ එන තුන්වෙනි ප්‍රශ්නය තමයි මම අද තෝරගෙන තියෙන්නේ. ප්‍රශ්නේ බලන්න මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා කාව්‍ය ලංකාරය යොදාගෙන ඇති ආකාරය උදාහරණ මගින් පහදන්න. මේක තමයි මම දෙවැනි ਵਿਚාරය සඳහා අරගෙන තියෙන ප්‍රශ්නය. හරි ආරම්භක ඡේදය මේ විදිහට ලියන්න. උසස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයේ නොලත් ජීවන තක්ෂලාවේ සොඳුරු බව, රුදුරු බව, අභියෝගාත්මක බව ප්‍රත්‍යක්ෂ දැනුමෙන් අවබෝධ කරගත් කෘතහස්ත සාහිත්‍යදරයෙකු ලෙස ජන කවියා හැඳින්විය හැකිය. මොහුගේ අත්දැකීම් සිතුම් පැතුම් හෙළි කරන කැඩපතක් බඳු ජන කවිය සමාජ ශෝධන කාර්යයෙහි නියැලෙන අවස්ථා නැතුවාම නොවේ. හානාහිය පානාඩ හැරෙන්දැනේ කවියේ එන උපදේශාත්මක ජන කවි ඒ ගණයට අයත් ඒවාමය. ජන කවියා තම පරිසරයෙන් උකහාගත් බොහෝ දෑ තුලින් සිය ප්‍රතිභා ශක්තිය මෙහෙවා අවස්ථාවට උචිත කාව්‍ය ලංකාර යොදා ගනිමින් ජන කවිය නිර්මාණය කිරීමට සමත් වී ඇති අයුරු පහත නිදසුන් තුලින් විමසා බලමු. හරි පුතේ මෙන්න මේ විදිහට අපි ආරම්භක ඡේදය ලියලා අපි එනවා අපේ පළවෙනි උදාහරණෙට. පළවෙනි උදාහරණය විදිහට මම අරගෙන තියෙන්නේ එක්කුණදාට උක්දණ්ඩේ පැනිසේවා කියන කවිය. හරි ඔයාලා ලියා ගන්න මේක. එක්කුණදාට උක්දණ්ඩේ පැනිසේමා වෙන්නුණදාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටුවත්තේ අගසේමා ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා. හරි පුතේ හරිම ලස්සන කවියක්, ලස්සන තේරුමක් තියෙන කවියක්. මේකෙත් උපමා ගොඩක් භාවිතා කරලා තියෙනවා. කාව්‍ය ලංකාර රැසක් තියෙනවා. මේ කවියේ තේරුම සරල තේරුම කියන්නේ පුතේ පෞල් ජීවිතවල සිදුවන එක්තරා සිදුවීම් සමූහයක්. ඒ කියන්නේ කසාද බැඳපු නැත්නම් පෞල් ජීවිතයේ ගෙවන මුල් අවදිය ඊට පස්සේ ටික කාලයක් යනකොට මේකට මොකද වෙන්නේ ආදි වශයෙන් මේ හැලහැප්පීමේ පෞල් ජීවිතයක් ගත කරනකොට එන හැලහැප්පීම් ගැන තමයි මේ කවියා අපිට උපදේශ විදියට මේ කවියට නංවලා තියෙන්නේ. අපි බලමු මේකේ තියෙන කාව්‍ය උපක්‍රම මොනවද කියලා. මෙන්න මේ විදිහට විස්තර කරමු. විවාහකයේදී ප්‍රේමවන්තයින්ගේ එක්වීම හා වෙන්වීම වැනි සංකීර්ණ මානුෂීය සංසිද්ධියක් තේමා කරගත් ජන කවියා එහි යථාර්ථය ජීවමානව හෙළි කරන්නේ ඉහත පරිදිය. ඉහත පද්‍ය හතරේම උපමාලංකාරණයෙන් සුපෝෂණය කිරීමට ජන කවියා සමත් වී ඇත. විවාහ ජීවිතයේදී අනපේක්ෂිතව මතුවිය හැකි ගැටුම් මෙම උපමා හරහා සජීවත්වයට නගා ඇත. පළමු පදයෙන් යුවලකගේ විවාහය සංකේතවත් කරන කවියා විවාහ දිවියේ අලුත ඇති රසවත් භාවය උක්දඬු පැණිවලට උපමා කරයි. දෙවන පදයෙන් විවාහ ජීවිතයේ ඇති මිහිරි බව හා අමිහිරි බව වීම සැබෑ තතු ජන කවියා ජීවිතාබෝධයෙන් හෙළි කරන්නේ යක් දෙඹරේ වදයක් සේයයි පවසමිනි. කාලයාගේ ඇවෑමෙන් විවාහකයන්ගේ අමිල ප්‍රේමය වියකී යන ආකාරය දැක්වීමට කවියා සොබහදාමින් උපමාවක් සොබහදාමින් උකහාගත් උපමාවක් යොදාගෙන ඇත.
විවාහ ජීවිතයේ දෙදරා යාම පියවරෙන් පියවර පෙළ ගැසූ කවියා මේ සඳහා යොදාගෙන ඇති කාව්‍ය උපක්‍රමයන් උපමා භාවිතයයි. අවසනදී කවියා පවසන්නේ කරවිල තිබ්බටු සේමා යන උපමාව භාවිතා කරමින් බිඳුණු විවාහ දිවියක ඇති පාළුව තනිකම වූ කටුක නීරස බව හඟවයි. එසේනම් මෙහි ඉහත කවිය තුල ජන කවියා විසින් කාව්‍ය උපක්‍රම රසක් යොදා මේ කවිය අලංකාර කිරීමට යොදාගෙන ඇත. හරි පුතේ, අපි දැන් එමු අපේ දෙවැනි උදාහරණයට. දෙවැනි උදාහරණයේ විදිහට මම අරන් තියෙන්නේ මේ කවි පන්තියේ තුන්වෙනි කවිය. ලියන්න බලන්න මෙන්න මේක. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ, වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ, වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ, වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ. මේ කවිය තමයි මම අරගෙන තියෙන්නේ. මේ කවිය පුතේ එලි සමේ තියෙනවා, එලි වැට තියෙනවා නේද? ඒ වගේම කාව්‍ය උපක්‍රම මේකේ ගොඩක් තියෙනවා, ලස්සන තේරුමක් තියෙනවා. අපි මේක අපේ පිළිතුර විදිහට සකස් කරගන්න විදිහ බලමු. මෙන්න මේ විදිහට අපි ලියමු පිළිතුර. ජන කවියාගේ කාව්‍යකරණයේ තවත් එක් ලක්ෂණයක් ලෙස අර්ථ රසය හා ශබ්ද රසය මනවින් සංකලනය කිරීම කාව්‍ය නිර්මාණය තුලින් දැකිය හැකිය. ඉහත කවිය එයට කදිම නිදසුනකි. එකම වචනය කිහිප අවස්ථාවකදීම පුන පුනා යොදමින් එලි සමය මුල සහ අග යන දෙතනම ආරක්ෂා කරගනිමින් බැදුණු මෙය වියත් ලේඛකයෙකු අතින් ලියවුණු කවියකට නොදෙවෙනිය. පමණට වඩා අක්ෂර හෝ වදන් එක ළඟ යෙදීම පුනරුත් දොස් ලෙස බැහැර කළද මේ කවියේදී එය ජන කවියා තම වාසියටගෙන යොදා ඇති අයුරු ප්‍රශංසනීයය. එසේනම් ඉහත කවිය තුලදී ජන කවියා විසින් කාව්‍ය උපක්‍රම යොදා තම ජන කවි අලංකාර කිරීමට ගෙන ඇති උත්සාහය අගනේය. හරි. දෙවෙනි උදාහරණය මෙන්න මේ විදිහට සාකච්ඡා කරලා අපි අවසන් කරනවා පුතේ. ඊළඟට එනවා අපේ තුන්වෙනි උදාහරණයට. තුන්වෙනි උදාහරණයට මම අරගෙන තියෙන්නේ බලන්න මෙන්න මේ කවිය. ලියා ගන්නකෝ. රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද, පැණි මීයේ කෑමුත් බඩ ගිනි නැද්ද, මිනිබරණින් සැදුමුත් ගත නොරිදද්ද, පැණිවරකා ගසටත් හෙන නොවදිද්ද. විශේෂණ පද භාවිතා කරලා තියෙනවා මේ කවියේ. එතකොට මේ කවිය කියන්නේ පුතේ ජීවිතයේ ඇති යථාර්ථය නේද? අපි මොන විදියට හිටියත් අපේ කර්මය පරිසම් දෙනවා නේද? අපි කරන දේවල් වලට පිළිතුරු අපිට සපේනවා කියන එක තමයි මේ අපි මොන විදියට හිටියත්, දුප්පත්ව හිටියත්, පොසත්ව හිටියත්, රන් විමානයක හිටියත් නේද? අපිට කලකම් පළ දෙනවා කියන එක තමයි මේ කවියෙන් කියන්නේ. එතකොට මේකේ තියෙන කාව්‍ය උපක්‍රම අපි මේ විදියට සාකච්ඡා කරමු. පිළිතුරු ලියන්න මෙන්න මෙහෙම. විටක විශේෂණාර්ථ පද ලෙසත් තවත් විටක රූපකාර්ථ පද ලෙසත් අගය කළ හැකි පදමාලාවකින් සකසන ලද මේ කවියද සාර සුභාලක්ෂණ පෙන්눔 කරන්නකි. මෙහිදී උපමාවලටත් වඩා හදවතට දැනෙනසේ රූපකාර්ථ බසකින් ජනතාව ආමන්ත්‍රණය කිරීමට ජන කවියා පෙළඹී ඇත. ඒ තුලින් වඩා වැඩි ප්‍රතිඵලයක් ලැබීම කවියාගේ පැතුම විය. රන් විමානයක සිටියද පැණි වෑහෙන මී අඹ අනුභව කොට කුසගිනි නිවාගත්තද අපගේ ශරීරය මිනිබරණින් අලංකාර කරත් ජරාපත් වන බවද පැණිවරකා ගසටත්
එනම් ભેද නොසලකා හෙනවදිනා බව ගෙනහැර පාන කවියා සංකේතානුසාරයෙන් දක්වන අදහස අතිමහත්ය. පැණිවරකා යන යෙදුමෙහි වාචාර්ථය ඉක්මවා ව්‍යංගාර්ථවත් ලෙස උතුමන් උගතුන් පොහොසතුන් වැනි කුමන ශේෂ්ත්‍රයක ඉහළ ස්ථානයක සිටියවුන්ටද හෙන හෙවත් විපත් කර්ම විපාකයන්ට අනුව පඩිසන් දෙන බව කවියා පැවසූ ආකාරය සැබවින්ම විශිෂ්ටය. එසේනම් ඉහත කවිය තුලද ජන කවියා විසින් කාව්‍ය උපක්‍රම රැසක් යොදා මෙම පද්‍ය අලංකාර කොට ඇත. දැන් ඔන්න අපේ උදාහරණ තුනම අපි සාකච්ඡා කරලා අවසానයි පුතේ. දැන් එනවා අපේ අවසාන ඡේදය. අවසාන ඡේදයෙන් අපි මෙන්න මේ විදිහට පටන් අරගෙන මේ විදිහට ලියමු. මේ ආකාර වූ නේකවිද කාව්‍ය අලංකාර ආයාසයකින් තොරව අත්දැකීම් හා එක්ව කර වූ ජන කවියා සැබෑ ජන ජීවිතය හඳුනාගත් කලාකරුවෙකි. සුචරිතවත් ජන සමාජයක් බිහි කරනු වස් ජන කවියාගෙන් සමාජයට වූ මෙහෙවර සුළු පටු නොවේ. එදා සමාජයේ ජීවත් වූ සාමාන්‍ය ගැමි ජනයා තම නිර්මාණ බිහි කිරීමේදී ඒ රසවත්ව හා හරවත්ව රූපණය කිරීමට කාව්‍ය අලංකාර යොදාගත් අයුරු ඉහත නිදසුන් තුලින් මනාවට පැහැදිලි වේ. මෙන්න මේ විදිහට ලියලා අපේ විචාරය අවසන් කරමු.